සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිත්තවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං තංවමාය ඥායස්ස අතිකමාය නිබ්බානස්ස සච්චි කිරියාති. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ලක්හඬ ගුවන් විදුලියේ සිත නිවන බුදුබණ තුලින් ඔබේ සිතත් නිවා සනසාලන්නට අදාළ වන බුදු බණ පදයක් මතක් කර දෙන්න තමයි මේ බලාපොරොත්තුව. ඒ නිසා හොඳින් මේ බණ පද ශ්‍රවණය කරලා ධර්මඥානීය වර්ධනය කරගෙන මේ කටුක සසරින් එතර වන්නට අපි උත්සාහ ගනිමු පින්වතුනි. පින්වතුනි, බණපදයක් ශ්‍රවණය කරන්නේ නැතුව මේ ලෝකේ කාටවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. අඩුම ගානේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුමයි නිර්වාණය සාක්ෂාත් කරන්න නම්. ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා පැවැත්වීම, ඒ වගේම සමතය වඩා ඒ තුලින් විදර්ශනාවට පැමිණීම, මෙන්න මේ ක්‍රමවේදය ඔස්සේ තමයි ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ වර්ධනය කරගන්න පුළුවන් ඒ ආකාරයටයි. ඒ නිසා පින්වතුනි, ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම සාකච්ඡාවෙන්, දහම් පොත්පත් කියවීමෙන් තොරව මේ ධර්ම අවබෝධය ලබන්න බෑ. පින්වතුනි, අපි භාවනාවකට යනවා නම් ඒ භාවනාවට පෙර ධර්මයේ පිළිබඳ අවබෝධයක් අපි ලබාගෙන තියෙන්න ඕන. ධර්මයේ දන්නේ නැතුව, ධර්මයේ අවබෝධයක් නැතුව භාවනාවට ගියාට එහි නිසි ප්‍රයෝජනයක් ගන්න අමාරුයි. ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මඥානය ලබා ගන්නවත් එක්කම දහම් දැනුම ලබාගෙන පැත්තකට වෙලා ඉඳලා හරියන්නේත් නැහැ. භාවනාවකුත් කරන්න ඕන. ඒ නිසා එක පැත්තකින් දහම් දැනුම ලබා ගන්නා අතර අනික් පැත්තෙන් භාවනාවක් අපේ ජීවිතයට
එක් කරගත යුතුයි පින්වතුනි. පින්වතුනි බුද්ධ දේශනාවට අපි අවධානය යොමු කළාම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සියලු සත්වයින් සියලු පුද්ගලයින් සමාන බුද්ධි මට්ටමක එක සමානව අවබෝධ කරගැනීමේ හැකියාවක් ඇති පිරිසක් ලෙස දැක්කේ නැහැ. එකිනෙකාගේ බුද්ධි මට්ටම්, හැදුණු වැඩුණු පරිසරය, සමාජ තත්ත්වය, පවුල් පසුබිම මේ සියල්ල උන්වහන්සේ අවබෝධය කරගෙන තමා ධර්මීය දේශනා කිරීමට පටන් ගත්තේ. ඒ නිසා සියලු දෙනාටම එකම ගැඹුරු දහමක් දේශනා කළේ නැහැ. පුද්ගලයාගේ බුද්ධි මට්ටම සරල අවස්ථාවක නම් පවතින්නේ. ඒ බුද්ධි මට්ටම පියවරෙන් පියවර ඉහළට ගෙන ඒම සඳහා මුහුද වෙරළාන්තයේ සිට ඈත දියඹට යනකොට ක්‍රමයෙන් ගැඹුරු වන්නාසේ පුද්ගලයාගේ බුද්ධි මට්ටම සරල අවස්ථාවේ සිට පියවරෙන් පියවර ගැඹුරු අවස්ථාව දක්වා ගෙන ගියා. එහෙත් පින්වතුනි හොඳ බුද්ධි මට්ටමක් තිබුණා නම් අන්න ඒ අයට ගැඹුරු දහමක් දේශනා කළා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සමහරුන්ට දහම් දෙසුවේ ආනුපුබ්බී කතා ක්‍රමයේ යටතේ. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමාදීනව කතා ආදී වශයෙන් කතා ක්‍රමයකට සරල අවස්ථාවේ සිට ගැඹුරට ඔහුගේ මනස අරගෙන ගියා ධර්මානුකූලව. නමුත් කුරුරට වගේ ප්‍රදේශවලට වැඩම කළාම ඒවායේ සිටියේ බුද්ධිමත් අය ඒ අයට ගැඹුරු සූත්‍ර, මහා සතිපට්ඨාන සූත්‍රය, මහා නිදාන සූත්‍රය වැනි ගැඹුරු සූත්‍ර දේශනා කොට වදාළා. ඒ නිසා ධර්මය වහා වටහා ගත හැකිනම් ඒ කෙනාට ගැඹුරු දහමක් දේශනා කොට ධර්මාවබෝධයට මග හසර ඉඩ කඩ සලසා දුන්නා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සුවිශේෂී ගැඹුරුම සූත්‍රයක් තමයි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. කුමද්ද දේශනාව? මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. අද ඔබට මා මේ කාලය ලද පමණින් වටහා දෙන්නට උත්සාහ කරනවා මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් යම් කොටසක්. පින්වතුනි සතිපට්ඨාන කියන්නේ සති කියන්නේ සිහිය. ප ဋ ාණ කියන්නේ පිහිටුවා ගැනීම. එහෙනම් සතිපට්ඨාන සූත්‍ර දේශනාව පුරාම පෙන්වා දෙන්නේ සිහිය පිහිටුවා ගන්නා ආකාරයයි. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ. මහණෙනි මේක තමයි ඒකායන මග. මොකටද? සත්තානං විසුද්ධිය, සත්‍යයගේ පාරිශුද්ධත්වය සඳහා. එහෙනම් ශෝක පරිද්දවාණං දුක් දුම්නස් දුරු කරලා ඒ තැනට එන්න මේ සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. පින්වතුනි සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගැනීම. එතකොට දැන් අපට තියෙනවා සිත කියලා එකක්, සිහිය කියලා තවත් සංකල්පයක්. දැන් සිත සහ චෛතසික කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ සිත චෛතසික කියන මේ කොටස් දෙක ගත්තාම පින්වතුනි මේ සිත හා චෛතසික අපේ පහසුවට අපි වෙන වෙනම හැදෑරුවට පින්වතුනි සිතයි චෛතසිකයි වෙන් කරන්න බෑ. සිතයි සිතුවිලි වෙන් කරන්න බෑ. සිත යම් මොහොතක ඇති වෙයිද
ඒ නිමේෂයේම පෙරපසු නොවි චෛතසිකයන් හට ගන්නවා. එහෙනම් සිත යම් තැනකද සිතුවිලි එතනයි, සිතුවිලි යම් තැනකද සිත එතනයි. එතකොට සිතත් චෛතසිකත් දෙක. පින්වතුනි, මේ සිත චෛතසික දෙක එකට පවතිනවා වාගේ සිතේ තියෙන ලක්ෂණයක් තමයි තවත් සිහිය කියන එක. එතකොට සිහිය පිහිටුවා ගැනීම අවශ්‍යයි. දැන් සිහිය පිහිටුවා ගත්තොත් තමයි සිත පාලනය කරන්න, සිත මෙහෙයවන්න, සිත හික්මවන්න, සිත Tamanට ඕන විදියට නම්‍යශීලී කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් බෑ. සිහියක් නැත්තම් Taman දන්නේ නැහැ මොනව වෙනවද කියලා. හිතේ හැටි හිතෙන ගතියනේ, සිතුවිලි ඇති වෙන ගතියනේ. ඒ නිසා හැම වෙලාවෙම විවිධ අරමුණු වල යන්න බලනවා. සිහිය තිබුණොත් මේක වෙන්නේ නැහැ. ඒ නිසා සිතේ පාලකයා සිහියයි. මේ සිහියේ තියෙනවා ප්‍රධාන ලක්ෂණ දෙකක්. එක ලක්ෂණයක් තමයි සිහියේ කුසල් අකුසල්, පින් පව්, හොඳ නරක, යහපත අයහපත තෝරා ගන්නට ඇති හැකියාව. දැන් මේක තෝරගන්න නැතුව සිතට එන සිතුවිලි පාලනය කරන්න බෑනේ. එතකොට මේ තෝරා ගැනීම සිහියේ හැකියාව. ඒකට කියනවා අපිලාපන ලක්ෂණය කියලා. දෙවෙනි ලක්ෂණය තමයි යහපත් කුසලකාමී පුණ්‍ය සිතුවිලි සිතට එනකොට අර සිහිය මොකද කරන්නේ? දොර විවෘත කරනවා ඒ හොඳ සිතුවිලි සිතට එන්න. නරක අයහපත් පාපී සිතුවිලි එනකොට සිහිය මොකද කරන්නේ? දොර වහගන්නවා සිතට නොඑන්නට ඒ නරක සිතුවිලි. එහෙනම් පින්නතුනි, මේ සිහියේ ලක්ෂණ දෙක මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ සිහිය තිබුණොත් පමණයි. ඒ නිසා සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. එතකොට සිතේ පාලකයා කවුද? සිහිය. එහෙනම් සිත හැඩගන්වන්න, සිත මෙහෙයවන්න, සිත හික්මවන්න, සිත දියුණු කරන්න, සිත කුසලයෙන් පුරවාලන්නට හැකියාව තියෙන සිහියට. ඒක නිසා තමයි මුළු සූත්‍රය පුරාම පෙන්වන්නේ පින්නතුනි සිහිය පිහිටුවා ගන්න. සතිපට්ඨාන සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සිහිය මනාකොට පිහිටුවාගෙන මේ සතිපට්ඨාන සූත්‍රය අනුව ක්‍රියාත්මක වුණොත් දින 7ක් ඇතුළත නිර්වාණගාමී ප්‍රතිපදාවට අවතීර්ණ වෙන්න පුළුවන් කියලා පෙන්වතුන. එහෙනම් බලන්න, වෙන සූත්‍රවල නොකියපු, දේශනා නොකළ විශේෂ කරුණක් තමයි සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ දින 7ක් ඇතුළතදී මේ ආර්ය මාර්ගයට ඇතුළත් වෙමින් අනාගාමී තත්ත්වයට පවා පත් වෙන්න පුළුවන් කියලා. එහෙනම් බලන්න මේ කොච්චර වැදගත්, ප්‍රයෝජනවත්, නිවනට එක එල්ලේම හේතු වන සූත්‍ර දේශනාවක්ද කියා. පින්වතුනි, මේ සතිපට්ඨාන සූත්‍රයේදී විශේෂයෙන් අවධාරණය කරනවා විශේෂ කරුණු 3ක්. ඒ කරුණු 3 තමයි ආතාපි, සම්පජානෝ, සතිමා කියන වචන 3. ආතාපි කියලා කියන්නේ වීර්ය කියන එකයි. දැන් අපිට අපේ ලෞකික ජීවිතයේ වේවා, ලෝකෝත්තර ජීවිතයේ වේවා, අපේ අරමුණක් ජය ගන්න අපට උත්තාන සම්පදාව නොපසුබස්නා වීර්ය අවශ්‍යයි නේ පින්වතුනි. දැන් කෙනෙක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්නත්, තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්නත්, ඉලක්ක සපුරා ගන්නත්
උත්සාහය ඕන. නොපසුබස්නා වීරිය. මේ වීරියෙන් තොරව කවදාවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. දැන් බෝධිසත්වයෝ බලන්න පාරමී ධර්ම පුරන කාලේ වීරිය පාරමිතාවක් පිරුව ආකාර 3කින්. වීරිය පාරමිතා, වීරිය උපපාරමිතා, වීරිය පරමත්ත පාරමිතා. තමන්ගේ කැප කළ තමන්ගේ දේවල්, තමන්ගේ අවයව කැප කළා, තමන්ගේ ජීවිතේම කැප කළා. වීරිය වැඩුවා. එතකොට මේ වීරියෙන් තොරව කිසිදු ඉලක්කයක් ජය ගන්න බෑ. ඒ නිසා වීරිය කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. නොපසුබස්නාසුළු ස්වභාවය. මේ වීරිය පින්නතුනි ගත්තහම අපිට පේනවා ඒක දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අරඹන්න බලබලා ඉඳලා බෑ. අපි හෙට භාවනා කරනවා කියලා බෑ. මෙහෙන් දහම් දැනුම එද්දී අනික් පැත්තෙන් භාවනාව පටන් ගන්න ඕන. එතකොට භාවනාව අත්‍යවශ්‍යයි. එහෙනම් භාවනාව අරඹන්න. නික්කමත නික්මෙන්න. පින්වතුනි ආරම්භක ධාතු කියලා කියන්නේ මේ අරඹන්නට පටන් ගන්නට ක්‍රියාත්මක වෙන එකයි. හිත ඉඳලා බෑ. මේ පටන් ගන්න ඕන. ඔන්න භාවනාව පටන් ගත්තා. නොපසුබස්නා වීරියෙන්. පටන් ගරගෙන එදා විනාඩි 15ක් 20ක් භාවනා කළා. එදා විතරයි. ආයි මාස ගානකට භාවනාවකට අවතීර්ණ වෙන්නේ නැහැ. එහෙම ප්‍රතිඵල දකින්න බෑ පින්නතුනේ. ඒ නිසා අත්‍යවශ්‍යයි මොකද්ද? භාවනාව පටන් ගත්තා වගේම නික්කම ධාතු. ඒක කරගෙන යන්න ඕන අකණ්ඩව. අකණ්ඩව කරගෙන යන්නේ නැත්නම් ඉලක්කයට යන්න බෑ. ඇයි? මේක පටන් අරගෙන ආපහු කම්මැලි. උදාසීනයි. නිද්‍රාශීලී. හෙට කියලා කල් දදා බෑ. මේක නීවරණයක්. මේක අවබෝධ කරගන්න ඕන. කම්මැලිකම, අලසකම, නිද්‍රාශීලී පසුපසින ස්වභාවය මේ නීවරණයක්. මේ නීවරණයට ජය ගන්න ඉඩ දෙන්නේ නැතුව අපි උත්සාහ කරන්න ඕන නීවරණය පරාජය කරලා අපි අපේ වීරිය ජය ගන්නවන්න. අන්න ඒකයි මේ කිව්වේ භාවනාව ආරම්භ කළා නොපසුබස්නා වීරියෙන් ඒක කරගෙන යන්න ඕන. දැන් පින්නතුනි භාවනාව කරන්න පටන් ගත්තට පස්සේ දැන් අපි හිත සමාධිගත කරගන්නවානේ. සමාධිය නැතුව මේක ගමන් කරන්න බෑනේ. එතකොට සමාධිගත කරගන්න උත්සාහ කරනෝ බෑ. රටේ නැති ඒවා මතක් වෙවි එනවා. එතකොට අධෛර්ය වෙලා අතහැරලා දාලා බෑ. ඒව තමයි බාධා. ඇහෙන් දැකපු, කනෙන් අහපු, නාසයෙන් ගඳ සුවඳ දැනගනිපු, දිවෙන් රස දැනගනිපු, ශරීරයෙන් පහස ලැබපු දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. මේවා මැඩගෙන පින්නතුනි අපි ඉදිරියට යන්න ඕන. ඒවා මැඩගෙන ඉදිරියට යන්න ඕන. අන්න ඒක තමයි බාධා ජයගෙන යනවා කියලා කියන්නේ. පරක්කම ධාතු කිව්වේ ඒකයි. තාම ධාතු ටිති ධාතු. මේ උත්සාහයේ මේ නොපසුබස්නා වීරියේ තවත් ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ තමයි ස්ථාවර බව. අපි භාවනාව ආරම්භ කළාම මේක මගදී නතර කරලා යන්න බෑ. මේකේ අවසානයක්, අපේ ඉලක්කයක්, ප්‍රතිඵලයක් ලැබෙනකම් භාවනාව දිගින් දිගටම වැඩි යුතුයි පින්නතුනි. ආන්න ඒකයි මේ කියන්නේ ස්ථාවර භාවය. එහෙනම් මෙන්න මේ ආකාර 4 පිළිබඳව හිතන්න ඕන. නොපසුබස්නා වීරියෙන් භාවනාව පටන් ගන්න ඕන. අකණ්ඩව පවත්වාගෙන යන්න ඕන. බාධා ආවොත් ඒවා මැඩගෙන ඉස්සරහට යන්න ඕන. නොනවත්වා ස්ථාවර භාවයේ පිහිටා ක්‍රියාත්මක කරන්න ඕන.
මේක තමයි නොපසුබස්නා වීරය කියලා කියන්නේ. එහෙනම් වීරයෙන් තොරව මේ ඉලක්කය ජය ගන්න බෑ. දෙවැන්න සම්පජානෝ. නුවණක් අවශ්‍යයි පින්නතුනි අපට. නුවණින් තොරව පින්නතුනි කවදාවත් සසර ජය ගන්න බෑනේ. යථාර්ථය අවබෝධ කරගන්න බෑනේ. ඒ නුවණින් මෙනෙහි කරමින් තමයි මේ කටයුත්ත කරන්න. ඒ වගේම සතිමා. අපි මුලින්ම කිව්වේ ඒකයි සිහිය පිහිටුවා ගැනීම. සති සම්පජඤ්ඤ කියන්නේ සිහිය හා නුවණ. එහෙනම් මෙන්න මේ ටික ඇතුව හැම මොහොතකම අපි දැනගන්න ඕන අපේ මනසට එන දේ. පජානාති. අපි දැනගන්න ඕන. දැන් අපේ මනසට එන සිතුවිල්ල. ලෝභ චේතනාවක්ද, රාග චේතනාවක්ද, දේශ චේතනාවක්ද, මෝහ චේතනාවක්ද අපේ සිතට එන සිතුවිල්ල. මේක අවදිකම. මේ අවදිකම අපි තුල ඇති වෙන්න ඕන පින්නතුනි. නැත්තම් මේ ඉලක්කයට යන්න බෑ. ඔන්න මම මේ සතිපට්ඨානයට ප්‍රවිෂ්ඨ වීම මේ භාවනාවකට ප්‍රවිෂ්ඨ වෙන්න නම් මේ කරුණු ටිකෙන් දැනුවත් වීම අත්‍යවශ්‍යයි. ඊළඟට පින්නතුනි අපිට ඕන කරනවා මොකද්ද? දැන් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා සතිපට්ඨාන සූත්‍රය ආකාර 4කින් යුක්තයි. එතකොට කායානුපස්සනාවෙන් කය අනුව මෙනෙහි කරන්න. සිහිය පිහිටුවා ගන්න අවශ්‍ය වෙනවා. පින්නතුනි. කය පිළිබඳව හිතලා. ඊළඟට වේදනාව පිළිබඳව හිතලා සිහිය පිහිටුවා ගන්න. ඊළඟට චිත්තානුපස්සනා මේ ඇතිවන සිතුවිලි පිළිබඳව හිතලා අපි සිහිය පිහිටුවා ගන්න ඕන. ඒ වගේම ධම්මානුපස්සනා ධර්මතා පිළිබඳව අපි හිතන්න වෙනවා. පින්නතුනි. එතකොට අපට සිතේ ඇතිවන සිතුවිලි හිතුවා වගේම ධර්මතා. මොනවද ධර්මතා කියලා කියන්නේ? ඒ තමයි පංච නීවරණ, පංච උපාදානස්කන්ධ. ඊළඟට ඇතිවන සත්ත බොජ්ජංග. මේ පිළිබඳව පින්නතුනි අපට මේ සිහිය පිහිටුවා ගැනීම කරන්න වෙනවා. අපි මේ පළවෙනි කොටසට යන්න කායානුපස්සනාව ගත්තහම, කය අනුව මෙනෙහි කිරීම ගත්තහම මේ කායානුපස්සනාව නැවතත් බෙදෙනවා කොටස් 6කට. ආනාපාන සති, ඉරියාපත, චතුසම්පජඤ්ඤ, පටික්කුල මනසිකාර, ධාතු මනසිකාර, නව සීවතික කියලා. දැන් මේ කොටස් 6න් නව සීවතික කියන කොටස ගත්තාම ඒක කොටස් 9කට බෙදෙනවා. කෙනෙක් මැරුණට පස්සේ ආකාර 9කින් සිහි කරන හැටි. එතකොට භාවනා වශයෙන් ගත්තාම මෙතන තියෙනවා භාවනා 14ක්. නව සීවතික කියන එකේ 9ක් තියෙනවා. කලින් සඳහන් කළ 5. මොනවද? ආනාපාන සති, ඉරියාපත, චතුසම්පජඤ්ඤ, පටික්කුල මනසිකාර, ධාතු මනසිකාර. 5යි නවසීවතික කියන කොටසේ 9යි. එතකොට 14යි. පින්නතුනි අපි උත්සාහ කරමු මේන් පුළුවන් තරමක් අපේ ජීවිතයට මේ මොහොතේ විස්තර කරගෙන එකතු කරගන්න. දැන් බලන්න මෙහිදී අපි කායානුපස්සනාවේ ආනාපාන සතියට යන්න කලින් අපිට අවශ්‍යයි නිසි ස්ථානයක් අපි තෝරගන්න ඕන ආනාපාන සතිය වඩන්න. නිශ්ශබ්ද තැනක්. ඉරියව්වක් හදාගන්න ඕන. මේ ඉරියව්වේ ඉඳගෙන තමයි
ඊට පස්සේ හිත සමාධිගත කරගන්න ඕන. පළවෙනි එක තැනක් තෝරගත්තා. ඊළඟට ඉරියව්වක පිහිටියා. ඊළඟට හිත එකඟ කරා සිත සමාධිගත කරගත්තා. ඊළඟට භාවනා අරමුණ හිවත් කමටහන ගන්නවා ආනාපාන සතිය. ඔන්න ඕක තමයි පියවර. දැන් අපි පින්නතුනි යම් ස්ථානයක් තෝරා ගැනීම අවශ්‍යයි. කරදර මැසි මදුරු වදුරු වලින් තොර අඩු, ඒ වගේම ශබ්ද අඩු තැනක් හිත එකඟ කරගන්න පුළුවන් ස්ථානයක් අපි තෝරගන්නවා. දැන් මෙතනදී පින්නතුනි තව කරුණක් කියන්න ඕන. දැන් ඔබට මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය මේ ආදී වශයෙන් තියෙන අනුස්සති භාවනාවක් කරන්න පුළුවන්. මේ භාවනාවන් සඳහා නිශ්චිත ඉරියව්වක් අවශ්‍ය නැහැ. ඔබට පුටුවක වාඩි වෙලත් පුළුවන්. හාන්සි පුටුවක ඉඳගෙනත් පුළුවන්. ඇවිද ඇවිදත් පුළුවන්. යහනක ඇලවෙලත් පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි මෙහිදී කියන්න ඕන විශේෂයෙන් පින්නතුනි ආනාපාන සතිය වඩද්දි එහෙම කරන්න බෑ. ආනාපාන සතිය වඩද්දි පිරිමි කෙනෙක් නම් බද්ධ පර්යංකයෙන් හා කාන්තාවක් නම් අර්ධ පර්යංකයෙන් සිටිය යුතුයි. එහෙනම් වාඩි වෙලා හාන්සි වෙලා මේක කරන්න බෑ. මොකද මේක හුස්මත් එක්ක කරන ගනුදෙනුවක් නේ පින්නතුනි. ඒක නිසා මේකට අනිවාර්යයෙන්ම උජුං කායං පනිදාය පරිමුඛං ඍජු කයක් අවශ්‍යයි. එතකොට භාවනා ආසනයක් පොඩි කොට්ටයක් දාලා හදා ගන්නවා. ඉක්මනින් දාඩිය නොදමන විදියට පහසු කොට්ටයක් මෙට්ටයක් දාලා ආසනේ හදා ගන්නවා, ආසනේ වෙන් කර ගන්නවා. ඒ ආසනේ භාවිත කරන්නේ භාවනා කරන්න පමණයි. කෑම පිඟාන අරගෙන ගිහිල්ලා ඒ ආසනේ ඉඳගෙන කන්නේ නැහැ. පොත් කියවන්නේ ඒ ආසනේ ගන්නෙ නැහැ. පත්‍ර බලන්නේ ඒ ආසනේ ගන්නෙ නැහැ. ඒ නිසා වෙන වෙලාවක පුටුවකට දාගන්න ඒ ආසනේ ගන්නෙ නැහැ. ඒක ගෞරවයෙන් ඒ සඳහා විතරයි වෙන් කරගන්න ඕන. මොකද ඒක භාවනා කරන ආසනය කියලා හිතට දැනෙන්න ඕන. එතකොට එහි පුරුදු පුහුණු කළාම එහි ඉඳගත් වහාම හිත සමාධිගත කරගන්න ලේසි. ඒ නිසා ඔබ අන්නේ ගැන හිතන්න වෙනවා. එහෙනම් පින්නතුනි භාවනා සඳහා ආසනයක්. දැන් ඒක බිම තියලා ඒ ආසනයේ උඩ ඉඳගත්තාම බද්ධ පර්යංකය හා අර්ධ පර්යංකය පිහිටුවා ගත්තාම අමාරුවකින් අපහසුවකින් තොරව කොන්ද කෙලින් තියාගන්න පුළුවන්. උජුං කායං. මේ ඍජු කය සකස් කරගන්න අමාරු නෑ. එහෙනම් ආනාපාන සතිය වඩනවා නම් අනිවාර්යයෙන්ම ඍජු කයක් බෙල්ල කෙලින් මුහුණ කෙලින් හිස නැමෙන්නේ නැතුව කෙලින් තියෙන්න ඕන. මේ ඉරියව්ව පුරුදු කරගන්න එකත් පළමුව කරන්න ඕන පින්නතුනි. ඔක්කොම අමාරු ඒවා තමයි. ඒ වුණාට මේකට පුරුදු පුහුණු වෙන්න ඕන. පුරුදු පුහුණු වුණාට පස්සේ අමාරු නෑ, අපහසු නෑ. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරුවනේ අපි වයෝවෘතයි. දැන් මේ බණපදේ අහන ලංකාවාසී ලෝකවාසී ජනතාව ඉන්නවා. එතකොට හිතෙන්න පුළුවන් අපිට අමාරුයි, අපි වයසයි, නැත්නම් අපිට කොන්දේ අමාරුව, අපිට ධන හිස් අමාරුව, අපිට ඕක හාමුදුරුවෝ කියන විදිහට කරන්න බෑ. ඔව්. අමාරු නම් මේ භාවනාව කරන්න බෑ පිටුතුනේ. ඒක තමයි අපි වයෝවෘද්ධ වෙන්න කලින් මේ භාවනා කරන්න ඕන කියලා කියන්නේ. ඒ නිසා එතකොට අපි වෙන භාවනාවක් ඒකට ඔබ ආදේශ කරගන්න ඕන. ඔබට බිම මේකට බද්ධ පර්යංකෙන් හෝ අර්ධ පර්යංකෙන් ඉන්න බැරි නම් පුරුෂයෙකුට හෝ කාන්තාවකට ඒ අයට මේ භාවනාවට යන්න නැතුව අපිට පුළුවන් මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, අනුස්සති භාවනාවක් වඩන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒක තමයි කරන්න ඕන දේ. පුළුවන් අය මොකද කරන්න ඕන? අර මං කිව්ව විදිහට ආසනේ සකස් කරගත්තා, බිම ඉඳගත්තා. ඉඳගත්තාම දැන් අපි
ඍජු කයක් තියාගත්තා. බෙල්ල කෙලින්, හිස කෙලින්, දන හිස් දෙක බිමට පතිත වෙලා. දැන් අපි ඉස්සෙල්ල කරන්න ඕන ඇස් දෙක වහගන්නවා. හැබැයි ඇස් දෙක වහගන්න පින්නතුනේ ඇස් හුඟා තද කරලා වහන්න එපා. එතකොට හිත එකඟ වෙන්නේ නැහැ. ඇස් වහන්නත් ඕන හරිම සැහැල්ලුවෙන්. ඇස් දෙකට දැනෙන නොදැනෙන තාලෙන් තමයි ඇස් දෙක වහගන්න. එතකොට එතනම සැනසීමක් එනවා. ඊළඟට අප දැන් ඊළඟට යන්න ඕන මොකටද? චිත්ත සමාධියට. එතකොට හිත එකඟ කරගන්න ඕන. හිත එකඟ කරගන්න නම් අපි ඒකට අවතීර්ණ වෙන්න වෙනවා. එතකොට ඒකට උපක්‍රමශීලී පිළිවෙත් යොදා ගන්න ඕන. දැන් අපි S2 වහගත්ත ගමන් මොකද වෙන්නේ? බාහිර ශබ්ද අපිට ඇහෙන්න පටන් ගනී. එතන ෆෑන් එකක් තියෙනවා නම් ඒකේ ශබ්දය. බාහිර වාහන යන දුරක මානයක ඉන්නවා නම් ඒ ශබ්ද. එහෙම නැත්නම් ගුවන් යානයක් යන ශබ්දය. එහෙමත් නැත්නම් අපි එලිමහන ඉන්නවා නම් හුළඟක ශබ්දය. එහෙමත් නැත්නම් කුරුල්ලෝ කෑ ගහන සත්තුන්ගේ ශබ්දය. එතකොට මොකද්ද කරන්නේ ඔබ? ඒ ශබ්ද ගැන ඉස්සෙල්ලා හිතන්න. වටා පිටාවේ ඇහෙන ශබ්ද ඔබ ඉස්සෙල්ලා හිතන්න. නැත්නම් ඒවා ඔබට මහ වදයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ටික ගැන ඉස්සෙල්ලා හිතන්න. ටික වෙලාවක් හොඳට ඒ ගැන අවධානය යොමු කරන්න. අවධානය යොමු කළාට පස්සේ ඒක අපට 아무තු සද්දයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ඒව සාමාන්‍ය ශබ්ද බවට අපට නිකම්ම හිතෙනවා. මේවා පරිසරයේ තියෙන අපට වළක්වන්න බැරි, අපිට පාලනය කරන්න බැරි දේවල් ඒවා. අපෙන් පරිබාහිරයි. ඒ නිසා ඒව සාමාන්‍ය අපි හිතුවත් නොහිතුවත් ඒ ශබ්ද ඒ විදිහට ඇහෙනවා. දැන් අපි ඒක සාමාන්‍යකරණයට ලක් කරගත්තා. ඊළඟට අපට අවධානය යොමු කළා අර ශබ්ද අමතක කරන්න. එහෙම කිව්වට අමාරුයි. හාමුදුරුවෝ කිව්වට ඔව් අමාරු තමයි. ඒක ටිකක් මේක උත්සාහ කරනකොට හරියනවා. දැන් කෙනෙක් සමහර වෙලාවට සමාධිය ඇති කරගන්න පැය ගාණක් මහන්සි වෙනවා. ඒ පැත්තට හැරෙනවා මේ පැත්තට හැරෙනවා. දැන් ඊට පස්සේ හිතනවා අයියෝ අද ගත්ත වැඩක් නැහැ, උත්සාහයේ කිසි ප්‍රතිඵලයක් නැහැ. එහෙම හිතන්න එපා. හිතට කේන්තියක් ගත්තොත් කොහොමත් හිත සමාධිගත වෙන්නේ නැහනේ. හිතට කේන්ති ගන්න එපා. මේක බොහොම ශාන්තව සැනසille කරන්න ඕන වැඩක්. කයින් කරන වැඩක් නෙවෙයි නේ පින්නතුනි. මේක මානසික ගනුදෙනුවක්. සමේ හිතත් එක්ක කරන ගනුදෙනුවක් නේ මේක. හරිම සැලකිල්ලෙන්, හරිම කල්පනාවෙන්. ඒකනේ සිහිය පිහිටුවා ගන්න කියලා කියන්නේ. හරිම කල්පනාවෙන් මේක කරන්න ඕන. දැන් අර බාහිර ශබ්ද අමතක කරලා දැන් ඒව ටික වෙලාවක් ඒක හිතට වදයක් කර නොගත්තාම ඒව ඇහෙන්නේ නැතුව යනවා පින්නතුනි. කරලා බලන්න මම මේ කියන දේ. ඒව ඇහෙන්නේ නැතුව යනවා. දැන් අපිටම අවධානය යොමු කරනවා. දැන් අපි බලනවා හිත එකඟ කරගන්න. මොකක්ද එකඟ කරගන්නේ? අපි අමාරුම නම් හිත එකඟ වෙන්නේ තවත් අරමුණු වල දුවනව නම් සුළු උපක්‍රමයක් යොදා ගන්න. 1 ඉඳලා 20ට ගනින්න. ගැනලා නැවතත් 20 ඉඳලා 1ට ගනින්න. 20 ඉඳලා කීප වතාවක් 1ට ගනින්න. 15 ඉඳලා 1ට ගනින්න. 10 ඉඳලා 1ට ගනින්න. 5 ඉඳලා 1ට ගනින්න. දැන් 5 ඉඳලා 1ට කීප සැරයක් ගනින්න. හැබැයි ඉලක්කම් අතර අර කියනකොට දුර ගන්න වෙලාව සමාන වෙන්න ඕන. සමාන ලෙස ගැනගෙන එන්න. 5 4 3 2 1. 5 4 3 2 1. දැන් මෙහිම ගැනගෙන එනකොට අපි අර දුවන හිත අරමුණු ඔස්සේ වැඩ කරන සිත අර ඉලක්කම් 5 4ට ගත්තා. දැන් ඉලක්කම් 5 4 තමයි රැඳිලා තියෙන්නේ. දැන් අපි කමටහන ගන්නවා. මොකද්ද කමටහන? ආනාපාන සතිය. ආන හුස්ම ගන්නවා, අපාන හුස්ම පිට කරනවා. දැන් මේක සිහියෙන් කරන්න කියන්නේ. හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම. එතකොට මේක කරගෙන යනකොට පින්නතුනි අපිට පුළුවන් දිග හුස්මක් ගන්න, දිග හුස්මක් පිට කරන්න. කෙටි හුස්මක් ගන්න, කෙටි හුස්මක් පිට කරන්න. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති.
පින්වතුනි හැම තැනදීම මා කලිනුත් කිව්වා පජානාති දැනගන්න ඕන මේක. දැන් මෙතන පින්වතුනි මේ හුස්ම ගන්නී කියන්නේ මේ ආයාසයෙන් අර වෙනද සාමාන්‍ය ජීවිතේ නොදැනී හුස්ම වැටුණු එක බලහත්කාරයෙන් හයියෙන් දැනෙන්න මේ හුස්ම ගන්න කියන එක නෙවෙයි. එතකොට ඒක අස්වාභාවික වෙනවනේ. ඒක අස්වාභාවික වෙනවා. ඒක බුදුදහමේ කියන දේ නෙවෙයි. දැන් පින්නතුනි හුස්ම ගන්න එක සාමාන්‍ය ගන්න විදියට හුස්ම ගැනීම කරන්න. මෙතන අවශ්‍ය වෙන්නේ එහි සිත පිහිටුවා ගැනීමයි. එතකොට හුස්මේ සිත පිහිටුවනවයි කියන්නේ මොකද්ද? හුස්ම වැදෙන තැන හිතන්න පුළුවන් ද ඔබට? උඩුතොලද? නාසිකාග්‍රයද? නාසයේ ඇතුලේ නාස්කුහරයේ උඩු පැත්තද? දැන් මේක පුළුවන් නම් හිතන්න ඒකටත් කලබල වෙලා ඒක ගැන හිතන්න වද වෙන්න එපා. ඒක දැනුනොත් හිතන්න. නැත්තම් ඉහළ පහළ යන හුස්ම රැල්ල පිළිබඳව හිත පිහිටුවා ගන්න උත්සාහය කරන්න. දැන් නිකාං කී ඉඳලා වැඩක් නැහැ කටින්. ඔන්න හුස්ම ගත්තා, ඔන්න හුස්ම පිට කරා. ඔන්න හුස්ම ගත්තා, ඔන්න මේක කොච්චර කල් කී හිටියත් හිත දියුණු වෙන්නේ නැහැ. මේ හුස්ම රැල්ලේ සිත පිහිටවන්න. අවබෝධයෙන් කරන්න. පජානාති දැනගන්න. දැනගෙන කරන්න ඕන. මේක සාමාන්‍ය ජීවිතය තුල හුස්ම ගන්න හුස්ම පිට කරන ස්වභාවය. හැබැයි මේ ගන්න හුස්මත් එක්ක අපිට දිග හුස්මක් ගන්නකොට ආයාසයෙන් නෙවෙයි වැඩි ආයාසයක් දාලා ගන්න ඕනේ ගන්නකොට. එතකොට ඒකේ තමන්ගේ බඩ නැත්තම් කුස පිම්බීමක් හා හැකිලීමක් වෙනවා. අන්න ඒකත් අපිට දැන් හිතන්න පුළුවන් නේ. හුස්ම ගැනීමේදී මොකද වෙන්නේ? හුස්ම පිට කිරීමේදී මොකද වෙන්නේ? ඒකත් හිතන්න පුළුවන්. පිම්බීම හා හැකිලීම. දැන් පින්නතුනි ගන්න හුස්ම රැල්ලේ අපි සිත පිහිටුවා ගත්තාම අවබෝධයෙන් දැනගනිමින් අවබෝධයෙන් පිහිටුවා ගත්තාම ආන්න ඒක දියුණු කරගන්න එක තමයි අවශ්‍ය. ඒක තමයි කය ගැන හිතනවයි කියන්නේ. කායානුපස්සනාව. කය ගැන හිතනවයි කියන්නේ මේ ශරීරය ගැන හිසේ සිට දෙපතුල දක්වා හිතන්න කියන එක නෙවෙයි. ඒක වෙනම දෙයක්. මෙතන හුස්ම රැල්ල පිළිබඳව හිතන්න. එතකොට ගන්න හුස්ම අපිට පුළුවන් හිත සැහැල්ලු කරගෙන මේක හිතනකොට ඉස්සෙල්ලා හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා ඊළඟට ගන්න හුස්මේ අපිට මුලයි යකයි හිතන්න පුළුවන් නේ. ගන්න හුස්මේ අපි හිතමු අපි දල වශයෙන් නිකන් අනුමාන කරමු අඟල් 3ක් දිග හුස්මක් අඟල් 4ක් දිග හුස්මක් ගත්තේ කියලා. මෙහෙම මනින්න බෑ දල වශයෙන් මම මේ කියන්නේ. එතකොට ඒකේ මුල හිතන්නත් පුළුවන් අග හිතන්නත් පුළුවන්. හුස්ම පිට කරනකොටත් මුල හිතනවා අග හිතනවා. මෙන්න මේ විදියට පින්වතුනි අපිට පුළුවන් සිත පිහිටුවා ගන්න. මේක කරගෙන යන්න ගියාම බාධා එන්න පුළුවන්. මේ තීන මිද්දය එන්න පුළුවන් උදාසීනකම අලසකම නිද්‍රාශීලීකම ඇස් දෙක පිවුව විතරයි සමහරුන්ට නිදා වැටෙනවා නිදි කිරා වැටෙනවා. එහෙම නැතුව මේක උද්‍යෝගයෙන් නොපසුපස්නා වීරයෙන් මේක කරන්න ඕන. අන්න එහෙම කළොත් පින්නතුනි අමාරුවෙන් කලකිරෙන්න එපා. හිත තුල මට මොකුත් අද කරගන්න බැරුණා කියලා ද්වේෂයක් තරහක් ඇති කරගන්න එපා. ඊළඟට එක එක්කෙනා කිව්වයි කියලා ඔන්න ආලෝකය මට පෙනේවා. මට දියඹ පෙනේවා. මේවා හිත හිතා භාවනා කරන්න එපා. මට 이르දි ප්‍රාත්‍යහාරය පාන්න පුළුවන් වේවා. අහසින් යන්න පුළුවන්. මේවා හිත හිතා භාවනා කරන්න යන්න එපා. කිසිම ප්‍රයෝජනයක් නැහැ. එතකොට අපි කවදාවත් හුස්ම රැල්ලේ හිත පිහිටන්නේ නැහැ. එතකොට අපි වෙන වෙන දේවල් හිතලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ తত্ত্বය පින්නතුනි ඔබ හිතට ගන්න ඕන. මේ తত্ত্বය හිතට අරන් කටයුතු කළොත් ඔබට පුළුවන් වෙනවා පින්නතුනි පැහැදිලිවම අද ඉන්නවට වඩා පියවරක් ඔබට ඉස්සරහට තියන්න. දැන් මේ කාලේ මම තවත් පැත්තක් මේකෙදි කියනවා ඊළඟ කොටස් වලට යන්න අපිට මා හිතන්නේ වෙලාව ප්‍රමාණවත් වෙන එක නැහැ. අපි ඉදිරි දේශනාවලදී ඊතුරු කොටස් පිළිබඳව ඔබට ධර්ම දේශනාවලින් මතක් කරනවා. එතකොට පින්නතුනි
මේ ආනාපාන සතිය මේ දවස්වල කොවිඩ් වසංගතය මුළු ලෝකයම වෙලා ගන්න කාලයක්. ඒකේ වැඩිම බලපෑම කරන්නේ පෙනහළු වලට. එහෙනම් ආනාපාන සතිය ඔබත් ඔබේ දරුවන්ටත් මේක කියන්න. මේක කරවන්න ඒගොල්ලොන්ට. ඔබ කොවිඩ් වලින් ආරක්ෂා කරගන්න. ඔබේ පෙනහල්ල ශක්තිමත් වෙන්න ඕන. පෙනහල්ල ශක්තිමත් වෙනවා නම් මේ ආනාපාන සතිය තමයි ඒකට තියෙන හොඳම විකල්පය. ආනාපාන සතිය. එතකොට ආනාපාන සතිය වඩනකොට මේ ගන්න හුස්ම පෙනහළු හරහා පිරී යනකොට පෙනහළු ශක්තිමත් වෙනවා. පින්නතුනි පෙනහළු ශක්තිමත් වෙනකොට අපට යම් වෛරසයක් ආවත් ඒකට යම් බලපෑමක් කරන්න පුළුවන් වෙනවා. වෛරසය අපිව පරාජය කරන්න නෙමෙයි අපිට පුළුවන් වෙනවා ප්‍රතිශක්තිය තුලින් වෛරසය පරාජය කරන්න. එතකොට අපිට ඒකනේ ඕන පින්නතුනි. වෛරසයට අපි ගිල ගන්න දෙන්නේ නැතුව අපි විසින් වෛරසය පරාජය කරලා පළවා හරින. අන්න ඒකට ඔබ ශරීරයේ ඔබේ පෙනහළු දෙක ශක්තිමත්ව තියෙන්න ඕන. ශක්තිමත්ව කියන්නේ මහත්ව නෙවෙයි. ඒට වීරිය ඇතුව. ඒ තුල තියෙන සෙම අඩුවෙන් අපිට පුළුවන් නම් මේ ආනාපාන සතිය උදේ අඩු ගානේ පැය භාගයක් නැත්තම් ඔබ විනාඩි 15ක් රාත්‍රියේදී පැය භාගයක් අඩු ගානේ විනාඩි 15ක්වත් කරන්න. මේ කාලයට හරිම වැදගත්. ඒ නිසා ඔබ උත්සාහ කරන්න. මේ කාලය තුලදී මෙන්න මේ සිහිය පිහිටුවාගෙන මේ දේ කරන්න. එහෙනම් ඔබ නිවසේ ඉන්න වෙලාවේ පින්නතුනි අපි නිකම්ම කාලයේ යන්න ඉඩ දෙන්නේ නැතුව ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න මේ බණපදය ඔබේ ජීවිතයට ලං කරගන්න. මේ බණපදය ඔබේ ජීවිතයට ලං කරගත්තොත් ඔබට එතන තියෙන ජයග්‍රහණයක්. අන්නේ ජයග්‍රහණය උදා කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ මේ ධර්මය ශ්‍රවණය කරමින් ඒ ධර්මය ජීවිතයට ලං කරගනිමින් ධර්මය සිහියේ තබා ගනිමින් ධර්මානුකූලව හැසිරෙමින් පින්වතුනි ඔබ කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. අන්න එහෙම වුණොත් මේ ආනාපාන සතිය තුල කායානුපස්සනාවෙන් කය දෙස බලන්නට සිහිය පිහිටුවා ගන්නට අපට හැකියාව ලැබෙනවා. ආනාපාන සති. දැන් ඔබට එය නිවැරදිව පැහැදිලිව වෙනවා ඇති මා විශ්වාස කරනවා පින්නතුනි. ඊළඟට ඒකේ දෙවැනි භාවනා ක්‍රමය තමයි ඉරියාපත. මෙතන ඉරියව්ව තුල සිහිය පිහිටුවා ගන්න ඕන ඉරියාපත භාවනාවේදී. දැන් අපිට තියෙන ඉරියව් හතරක්. ඉඳ ගැනීම, සිට ගැනීම, ඇවිදීම, නිදා ගැනීම. ඔය ඉරියව් හතරනේ අපිට තියෙන්නේ. එතකොට මේ ඉරියව් හතර පවත්වද්දී පින්නතුනි අපි එහි සිහිය පිහිටුවා ගන්න ඕන. කල්පනාවේ බලන්න කොයිතරම් ප්‍රායෝගිකද මේ එදිනෙදා ජීවිතයටනේ මේ කියන්නේ පින්නතුනි. කම්මැලි නොවි අලස නොවි මේ නීවරණයට උඩට එන්න ඉඩ නොදී අපි ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා කියලා. හිට ගන්නකොට හිට ගන්නවා කියලා. ඇවිදිනකොට ඇවිදිනවා කියලා. පින්නතුනි හැම තැනදීම උයන්න පියන්න ගියත් ඒක හදන්න ගියත් බත් ටික කන්න ගියත් නාන්න ගියත් මේ සිහිය පිහිටුවාගෙන දවස ගත කරනවා නම් මේ කාටවත් නෙවෙයිනේ තමන්ගේ ජීවිතයටනේ මේ කියන්නේ පින්නතුනි. එහෙනම් අපට සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම තමයි මේ මුළු දේශනාව තුළම පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට සිහිය පිහිටුවාගෙන කටයුතු කළ හැකි නම් අපි එතනදී ලොකු ජයග්‍රහණයක් කරනවා. මේ නිකං කාලයේ ගෙවිලා යන ජීවිතේ එහෙම යන්න නොදී අපි ඒක අර්ථවත් වැඩදායි දෙයකට යොදවනවා. ඉතින් ඒ නිසා අපි ඉදිරි දේශනාවලදී පින්නතුනි ඉතිරි වෙච්ච කරුණු පිළිබඳව ඔබ දැනුවත් කරමින් මේ සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ දක්වා අපි කරගෙන යමු. ඔබ සියලු දෙනාටම ඔබේ ජීවිතයට ධර්ම අවබෝධය ලැබේවා. ඉක්මනින් මේ ජරා මරණ වලින් තොර වූ
සදාකාලික සැප ඇති අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට වාසනාව ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු පින්වතුනි. ලක්හඬ ගුවන් විදුලියේ සිත නිවන බුදුබණ තුළින් අද මේ ශ්‍රවණය කළ ධර්ම දේශනාවෙනුත් ඔබේ සිතට සහනය සංසිඳීම ලැබුණාට කිසිදු සැකයක් නැහැ පින්වතුනි. අප්‍රමාණ ධර්මඥානයක් මෙයින් ලබා ගන්න පුළුවන් වන අතර සංසාරයේ අපමණ දුක් විඳින අපිට ඉන් එතරව ලබන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ කුසල ශක්තිය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ශාන්තියක්ම සිද්ධ වේවා. සදහැවතුනි, අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළේ දෙහිවල පැනසර දහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු කොටගෙන මාදොල ඉසුරු මාවතෙහි පදිංචි SMD අරුණ ශාන්ති දියණිය, නීතා කාන්ති දියණිය, අජිත් පුතා, සෙනවි පුතා, චන්ද්‍රකාන්ති දියණිය සහ සුනේත්‍රා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඔවුන්ගේ අරමුණු වී තිබුණේ කොවිඩ් ආසාදිත වීමෙන් 2021 අගෝස්තු මාස 25 වන දින පරලෝ සැපත් වූ MA ඇසලින් නෝනා ආදරණීය මෑණියන්ටත් කොවිඩ් ආසාදිත වීමෙන් 2021 වසරේ නොවැම්බර් මාස 9 වන දින පරලෝක ප්‍රාප්ත වූ SMD පියසීලී ආදරණීය නැන්දනියටත් 1997 වසරේ මාර්තු මාස 2 වන දින පරලෝක ප්‍රාප්ත වූ SMD ජොන්සන් ආදරණීය පියාණන්ටත් පවුලේ නාමයෙන් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත් වාසය කරන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන් සැමගේ අරමුණු අතර වුණා. ඔවුන්ගේ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි, ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට.
එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.